right hari එහෙනම් test 11 ඉඳන් කතා කරගෙන යමු test 11 hari මම test 11 එක මුලින් ඉඳන් කරන්න මොකද මේ දැන් එදා කරපු එක නිකන් මගින් කරන්න ගත්තොත් ආය නිකන් මඤ්ඤම් වෙනවා test 11 එකේ ඉන්න මුලින් ඉඳන් කරන්න හරිද මම අර වචන වල තේරුම් දීලා තියෙනවානේ right තේරුම් දීලා තියෙන ඔක්කොගෙම වචන වල එතකොට මේ අපිට ඒකේ තියෙන්නේ ඉස්තම් පුරවන්නනේ තියෙන්නේ ඉස්තම් පුරවන්න තියෙන්නේ right right එහෙමනම් දැන් එකින් එක කරගෙන යමු හරිද මේකේ තියෙන තෝමස් ආල්වා එඩිසන්ගේ කතාව හරිද තෝමස් ආල්වා එඩිසන්ගේ කතාවක් තියෙන්නේ කියවය Thomas Alva Edison was one of the greatest inventors of all times. Thomas Alva Edison කියන්නේ ශ්‍රේෂ්ඨතම නවනීපම් කරුවන්ගෙන් එක්කෙනෙක්. හරිද? මෙතෙක් කාලයකට. But as a child. නමුත් as a child කියන්නේ ළමෙක් විදිහට he didn't enjoy going to school. එයා පාසල් යෑම සතුටින් කළේ නැහැ. හරිද? විනෝදයෙන් පාසල් ගියපු කෙනෙක් නෙමෙයි. right? When Edison was only 7, එඩිසන්ට වයස අවුරුදු 7ක් වෙනකොට the headmaster කියන්නේ principal, headmaster decided කියන්නේ තීරණය කරා to right to the headmaster decided to ට පස්සේ තමයි මේක තියෙන්නේ ස්පේස් එක තියෙන්නේ right මම ඔයගලන්ට කිව්වා 2 එකකට පස්සේ එන්නේ infinitive verb එකක් කියලා verb එකක් හෝ noun එකක් හරිද මෙතනට එන්නේ verb එකක් right එතකොට අපි බලමු මෙතන තියෙන infinitive verb මොනවද කියලා අර box එකේ හරිද infinitive verb විදිහට තියෙන්නේ egg ගන්න බෑ hang නෑ persuade science because housekeeper expel කියලා එකක් තියෙනවා expel කියලා එකක් තියෙනවා තව එච්චරයි තියෙන්නේ right එච්චරයි තියෙන්නේ ඒ කියන්නේ මෙතනට test කියන්නේ ඇහෙන්නේ test කියලා කරන්නේ test 11 thank you sir right 2 එකක් ගහ වෙන්නේ infinitive verb එකක් infinitive verb එකක් කියන්නේ මොකද්ද s දාලා නැති එතකොට ing දාලා නැති පිරිසිදු මේ verb එකක් හරිද එතකොට මේ පිරිසිදු verb එකට තියෙන්නේ මෙන්න මේක විතරයි expel විතරයි අර box එකේ ඒ කියන්නේ පළවෙනි හිස්තැනට එන්නේ expel දැක්කද හරිම ලේසි expel තේරුම නොදන්නා වුණත් මේ වැඩේ කරගන්න පුළුවන් right පළවෙනි හිස්තැනට එන්නේ expel අපි ගමු ඊළඟ එක ඇවිල්ලා ළමයි ටික වහින එකපාරට මේ කරන්ට් එකවත් ගියොත් එහෙම මේ මම විනාඩි 10ක් විතර යන්න කලින් ආය ආවේ නැත්තම් මේ ක්ලාස් එක නවත්තමු හරි කරන්ට් එක ඇවිත් දන්නේ නැහැ
එතකොට ඔන්න අපි පළවෙනි එකට nxl කියලා හොයාගමු. right ඊළඟට expel කියන්නේ නිරපාහරින ඉස්කෝලෙන් අයින් කරනවා අස් කරනවා. When Edison was only 7, the headmaster decided to expel him from his school. ඊට පස්සේ එතනින් ඒ වාක්‍යය ඉවරයි. හිස්තැනක් තියෙනවා he refused to do කියලා. ආයි හිස්තැනක් තියෙනවා. right එතකොට ළමයි මෙහෙම තියෙන්නේ him අර මේක expel from him from his school කියලා තමයි ඊළඟ හිස්තැන තියෙන්නේ. හරිද? ඊට පස්සේ ආයෙ තියෙනවා he refused to do කියලා. ඒ කියන්නේ he refused කියන්නේ ප්‍රතික්ෂේප කරා. දැන් ඔයගලන්ට පේනවා මෙතන මේ තියෙන්නේ වාක්‍ය දෙකක්. right? වාක්‍ය දෙකක් නේ. එතකොට ඒ හිස්තැන දෙකත් තියෙන්නේ වාක්‍ය දෙකක්. අලුත්ම වාක්‍ය දෙකක්. අලුත්ම වාක්‍ය දෙකක් නම් ඒ වාක්‍ය දෙක සම්බන්ධ කරන්න අපි සම්බන්ධක පාවිච්චි කරනවා. හරිද? මම සම්බන්ධක කීපයක් උගන්වන්නවනේ ඔයගලන්ට. ටෙස්ට් එක නම් මතක නැහැ කොහොමද උගන්වන්නේ. එතකොට මේ හිස්තැනට එන පිළිතුර හොයාගන්නේ එතන තියෙන වාක්‍ය දෙකක් නම් ඒ හිස්තැනට අනිවාර්යෙන් මෙන්න සම්බන්ධකයක් එන්නේ. right? එතකොට අපි අර මේකේ තියෙන සම්බන්ධක ටික ලියාගමු. box එකේ and තියෙනවා. ඊට පස්සේ persuasive science ආයෙත් because ඔය සම්බන්ධක දෙක විතරමයි අර box එකේ තියෙන්නේ. වාක්‍ය දෙක සම්බන්ධ කරගන්න. හරිද? එතකොට and කියන්නේ සහ කියන එක. සහ. right? එතකොට because කියන්නේ නිසා. එහෙම නැත්නම් ඒ නිසා මේ තේරුම තියෙනවා. හරිද? එතකොට අතනට එන පිළිතුර එන්නේ මේ දෙකෙන් එකක්. හරිද? මේ දෙකෙන් එකක් තමයි එන්නේ. එතකොට අපි බලමු මොකද්ද මේ වාක්‍යය තියෙන්නේ කියලා. එන දේ හොයාගන්න අපිට පුළුවන්. දැන් අතනදී කිව්වා කලින් when Edison was only 7 එඩිසන්ට අවුරුදු 7ක් වෙනකොට හෙඩ්මාස්ටර් තීරණය කළා එයාව ඉස්කෝලේ නිරපා හරින්න. හරිනේ? ඊට පස්සේ තියෙනවා හිස්තැනක් he refused to do හිස්තැනක් schoolwork. he refused to do schoolwork කියලා දෙන්නේ. හරි? he refused to do schoolwork කියලා දෙන්නේ. එතකොට හිස්තැන තියෙනවනේ. හිස්තැන අයින් කරන්නකො. හිස්තැන අයින් කරාම තේරුම එන්නේ අර වාක්‍යයේ he refused to do schoolwork කියන්නේ අරයව පාසලෙන් ඉවත් කරන්න හේතුව නේද? හේතුව. එයා පාසලේ වැඩ කරන්න ප්‍රතික්ෂේප කරා කියලා තමයි අර තියෙන්නේ. හිස්තැනට පස්සේ. හරිද? හිස්තැනට කලින් තියෙන්නේ එයාව පාසලෙන් නිරපා හැරියා කියලා. ඒ කියන්නේ නිරපා හරින්න හේතුව තමයි දෙවෙනි වාක්‍යයේ තියෙන්නේ. හරිද? අන්න ඒක නිසා අපි දෙවෙනි එකට ගන්න because. ඒ කියන්නේ දෙවෙනි හිස්තැනට අපි කියනවා because කියලා. දෙවෙනි හිස්තැනට එන්නේ because. right? දෙවෙනි හිස්තැනට එන්නේ because. okay. සර් එදා මේ ටෙස්ට් 11 භාගයක් කරානේ. ඔව් කරා. ඒක ඉතින් අප මුලින්නම් කරන්නේ මේ ඕගලන්ට මේ මඤ්ඤම් වෙයි කියලා. කවදාම වෙලා තිබ්බොත් එහෙම මැදින් කරන්න අරගෙන. ඒකයි මම මුලින්නම් කරන්නේ. ඒකට තේරෙනවා. එහෙම අවුලක් නැහැ නේද? හරිනේ මුලින්නම් කරාට කමක් නැහැ. කමක් නැහැ සර්. ඔය ඉතින් ආයෙත් මතක් වෙනවනේ.
මතක් වෙනවද? ඒකින්ද බලන්න. හරි. He refused to do. ඊට පස්සේ තියෙනවා to do කියලා තුන්වෙනි හිස් තැන තියෙන්නේ නාම පදයකට කලින්. right? නාම පදයකට කලින් තියෙනවා. He refused to do school work කියලා තමයි තුන්වෙනි හිස් තැන තියෙන්නේ. right? මෙහෙම තියෙන්නේ. එතකොට මෙන්න මෙතනට ඒ කියන්නේ නාම පදයකට කලින් එන්න පුළුවන් ಜಾති තියෙන්නේ තුනයි. right? තුනයි. පළවෙනි එක තියෙනවා තුනක් නෙමෙයි කීපයක්ම තියෙනවා. adjective එකක් එන්න පුළුවන්. එතකොට preposition එකක් එන්න පුළුවන්. නාම පදයකට කලින්. මේ නාම පදයකට කලින් යෙදෙන ඒවා මම මේ කියන්නේ ඈ. ඔයගලන්ට අවශ්‍ය නම් මේක නෝට් එකක් දාගන්න. ඊට පස්සේ තුන්වෙනි එක නාම පදයකට කලින් එන්න පුළුවන් and the තව එකක් තියෙනවා. හතරක් තියෙනවා. possessive pronoun එකක් එන්න පුළුවන්. possessive pronoun එකක් එන්න පුළුවන්. right? එතකොට ළමයි අර පිළිතුරු දිහා බැලුවොත් අර box එකේ මම මේ උත්තරේ හොයාගන්න හැටි කියන්නේ. හරිද? ඕගොල්ලෝ ඒක බලා ගන්නකො. අර box එකේ පිළිතුරු දිහා බැලුවොත් ඕගොල්ලන්ට පැහැදිලිව පේනවා කිසිම adjective එකක් නැහැ box එකේ. කිසිම adjective එකක් box එකේ නැත. right? ඊට පස්සේ එන්න පුළුවන් මොනවද? preposition. අපි බලමු preposition තියනවා කියලා. preposition එකක්වත් නැත. විපාක එකක්වත් නැත. ඊට පස්සේ එන්න පුළුවන් and. and තියනවද? තියෙනවා. the තියනවා. the තියනවා. right? the තියනවා. ඊට පස්සේ මොනවද එන්න පුළුවන් කියන්නේ possessive pronoun එක. අයිතිය පෙන්වීමේ සර්වනාම. අර මං සර්වනාම වගුවක් දුන්නා නේද ඔයගොල්ලන්ට? free room එකේ හිටපු අය. හරිද? ඒ වගුවේ තියෙනවා සර්වනාම මේ possessive pronoun. possessive pronoun කියන්නේ him, his, her, his book, her book, my book. අයිතිය පෙන්වීමේ සර්වනාම. ඒවා තමයි possessive pronoun. එතන මේක possessive pronoun තියෙනවා. ඔව් තියෙනවා. එකක් තියෙනවා. his තියෙනවා. his කියලා එකක් තියෙනවා. මෙතන the කියලා එකක් තියෙනවා. එතකොට උඹලා ගන්න උත්තරේ එන හැටි ලස්සන දෙන උත්තරේ. එතකොට මේ ස්කූල් වර්ක් කියන වචනේ කලින් ඒ ඡේදේ කොහේ හරි යෙදිලා තියෙනවද බලන්න. නෑ නේද? කොහෙවත් නෑ. මුලින් ඉඳන් කියවුවොත් ස්කූල් වර්ක් කියලා තියෙන්නේ එතන විතරයි. ඊට කලින් නෑ. කලින් සඳහන් නොවන දෙයක් නම් අපි දාන්නේ and විතරනේ. නේ? එහෙම නැත්නම් පොසිටිව් ප්‍රොනවුන් නැත්නම්. කලින් සඳහන් වෙලා තියෙනවා නම් the දාන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මෙතනට the කොහෙන්ම ගන්න බෑ. ඇයි ගන්න බැරි? ස්කූල් වර්ක් කියන වචනේ අර ඡේදේ ඊට කලින් කොහෙවත් යෙදිලා නැහැ. right? මං කිව්වනේ මේ කලින් සඳහන් වන ඒවට විතරක් the දාන්න පුළුවන් කියලා. ඒක තමයි මේ තියෙන්නේ. right? එතකොට එහෙනම් මොකද උත්තරේ? අපිට ගන්න වෙන්නේ එකයි. his. Oh. simple. හරිද? ඒක තේරුණානේ? හරි. අපි ආ ඊළඟ. මේක ඕනනම් මේක නෝට් එකක් දාගන්නවද කාව්‍ය දාගන්නවද නෝට්? මම කන්නද? දාගත්තා සර් මං.
හරිනේ ඔයාලට තේරුණාද මේ දැන් කිව්ව එක? තේරුණා සර්. right. ඔන්න තුන්වෙනි එක. තුන්වෙනි එක කරන්නේ මොකද්ද? his. තුන්වෙනි එක කරන්නේ his. right? ඊට පස්සේ තියෙනවා he refused to do his school work. ඊට පස්සේ තියෙනවා but he stopped learning. right? but he stopped learning. right? එතකොට මෙතන එන පිළිතුර මොකක්ද කියලා බලමු. මේක හොයාගන්නේ කොහොමද? තමයි මෙතන තියෙන්නේ මොකක්ද මේ තියෙන්නේ? මේක ඇවිල්ලා ක්‍රියාපදයක් verb එකක්. verb එකක් තියෙනවා. verb එකට කලින් එන්න පුළුවන් adverb එකක් එන්න පුළුවන්. right? එතකොට right. adverb එක තමයි. adverb එක මේ verb එකට කලින් subject එකක් එන්නත් පුළුවන්. right? මම කියන්නේ verb එකට කලින් හැබැයි subject එකට පස්සේ ඒ අතරමැද යෙදෙන්න පුළුවන් adverb එක. right? එතකොට මෙතන තියෙන adverb මොනවද බලන්න. adverb මොනවද තියෙන්නේ? adverb එකයි නේද තියෙන්නේ? ඈ? එක adverb එකයි තියෙන්නේ. එක adverb එකයි තියෙන්නේ. never. කවදාවත් නැහැ. මෙන්න මේ adverb එක තියෙන්නේ. right? අන්න ඒ කියන්නේ එතනට එන්නේ never. but he never stopped learning. ඒ කියන්නේ ඔහු කවදාවත් ඉගෙනීම නැවැත්තුවේ නැහැ. ඔහු කවදාවත් ඉගෙනීම නැවැත්තුවේ නැහැ. නාම පදයකට කලින් එන්නේ නැහැ. ක්‍රියාපදයකට කලින් එන්නේ adverb එක. අන්න ඒක නිසා මේ box එකේ තියෙන එකම adverb එක never. ඉතින් අපි මෙතන ඉඳලා never. හතරවෙනි එකට එන්නේ never. right? ඊළඟට he never stopped learning. His mother take him to read about tea. never did. Take කිව්වේ his තන්නේ. His mother him to read about කියලා හිස්තැනක් තියෙන අන්තිමේදී. මේ හිස්තැනට එන පිළිතුර මොනවද හොයාගන්නේ? කොහොමද හොයාගන්නේ? මේ හිස්තැන වලට එන පිළිතුර. right? His mother read about කියලා තියෙනවා. මේක වාක්‍යයක්. right? මේක වාක්‍යයක්. එතකොට වාක්‍යයක ක්‍රියාව කරන්නේ කියන්නේ ක්‍රියාපදයක් තියෙනවා. ඊට පස්සේ ඉතුරු ඒවා තියෙනවා. හරිද? මේක ක්‍රියාව කරන්නේ කවුද? his mother. ඔහුගේ අම්මා. එතකොට මේක මොනවද මේවා ඉතුරු හැරිනේ. ඒ කියන්නේ මෙතනට අඩුයි මොකක්ද අඩු? අඩු මොකක්ද? ක්‍රියාපදයේ අඩු. ක්‍රියාපදයේ verb එක. verb එකක් අඩුයි. අන්න ඒ verb එක අපි box එකෙන් හොයමු. හරිද? එතකොට ළමයි
මේ කතාව සම්පූර්ණයෙන්ම තියෙන්නේ Thomas Alva Edison was අතීතයි but as a child he didn't අතීතයි මුළු කතාවම තියෙන්නේ අතීත කාලේ. අතීත කාල කතාවක් මේක. හරිද? ඒ කියන්නේ කතාව කියවුවාම ඔයගොල්ලන්ට කාලය ඔළුවට එන්න ඕනේ. පාවිච්චි කරලා තියෙන was is did is නෑ. was didn't එතකොට අතීත කාල මේ ක්‍රියාපද ඒවනේ පාවිච්චි කරලා තියෙන්නේ. අංගෙතර මේක අතීත කාල කතාව. right? අතීත කාල කතාවක මැද වර්තමාන කාලේව තියෙන්නේ. ඒ කියන්නේ මෙතනට එන්න ඕනේ අතීත කාල ක්‍රියාපදය. මෙතනට එන්න ඕනේ අතීත කාල ක්‍රියාපදයක්. right? එතකොට මේ box එකේ තියෙන අතීත කාල ක්‍රියාපද මොනවද කියලා බලමු. අතීත කාල ක්‍රියාපද තියෙනවා persuaded ඊළඟට තියෙනවා loud හරි එතන මේ දෙකෙන් එකක් තමයි එන්නේ මේ දෙකෙන් එකක් තමයි එන්නේ හරි ඊට පස්සේ තියෙනවා ඊට පස්සේ මෙතන තියෙන about එක තියෙනවා හරිද about එක නිපාතයක් නිපාතයකට පස්සේ එන්නේ මොකද්ද noun එකක් නිපාතයකට පස්සේ එන්නේ noun එකක් කියන්නේ නාම පදයක් මෙතනට එන්න පුළුවන් නාම පද විතරයි නාම පද මොනවද තියෙන්නේ කියලා අර box එකේ බලමු හරි අර box එකේ තියෙන නාම පද බලමු එතකොට මේ box එකේ නාම පද ගත්තොත් නාම පද නම් ගොඩක් තියෙනවා एक තියෙනවා housekeeper තියෙනවා බාල් තියෙනවා science තියෙනවා ඊ නම් ගන්න බෑනේ මොකද ඒක මේ subject එකක් subject version නේ හරි හරි සාමාන්‍ය මේක මේ නිකන් අර ඔලුවේ තියෙනවා හරිද කියවනවාද අපි විතර ගැන කියවනවා කියන්නේ මේ පොතක් අරගෙන ඒක කියවන එකනේ. හරිද? එතකොට බිත්තර ගැන කියවනවා. හරිද? ආන් එතකොට එක් කියන වචනේ අයින් කරන්න වෙනවා. housekeeper. housekeeper කියන්නේ නිවස බලා ගන්නා ගැන කියවනවා. නෑනේ නේද? එතකොට bulb science. අන්න ඒ දෙකෙන් එකක් තමයි ඉන්නේ. හරිද? ඒක නිසා පුරුදු විදිහටම මෙන්න මේක ඉතුරු කරමු. අපි ඉතුරු කරන්නේ කීයද? 5යි 6යි. 5යි 6යි. මොකද ඒකේ ಜಾති ගොඩක් තියෙනවා. මෙතන ක්‍රියාපද දෙකක් තියෙනවා. නාමපද ගොඩක් තියෙනවා. හරි. ඉතුරු කරමු. ඒක ඉතුරු වෙන්නේ එතකොට 5යි 6යි. 5 වෙනි එකයි 6 වෙනි එකයි. පස්සේ බලමු. හරිද? right ඉස්සරහට කරගෙන යනකොට හරිම උත්තරේ හොයාගන්න ඒ වගේ වතාවේ ගොඩක් තියෙනවා නම් සිලෙක්ෂන්ස් දෙකයි නම් දෙකකින් එකක් තෝරන්න ලේසියි සිලෙක්ෂන් 5ක් විතර තියෙනවා නම් ඒකෙන් එකක් තෝරන්න තමයි අමාරුයි හරි ඊළඟට යන්න දැන් තියෙනවා මේ තෝමස් අල්වා එඩිසන් ආස දේවල් කලින් තිබ්බේ ආස නැති එයාට උන කරදර ඒ වගේ දේවල් දැන් තියෙන්නේ ඊළඟ ඡේදේ තියෙන්නේ ආස දේවල් right ඒ කියන්නේ එයා කැමති දේවල් හරි කියමු he enjoyed reading එයා කියවන්න ආස කළා එයා කියවීමෙන් විනෝද වුණා හරිද he enjoyed reading ඊට පස්සේ තියෙනවා he
පිස්තනක් to do experiments. කොහොම එකක් තියෙනවා. experiments. හරිද? එතන මේකට එන්නේ මොකද්ද? මොකක්ද එන්නේ මෙතන? හරිද? මේකත් අර ක්‍රියාව කරන්නෙක් ඉන්නවද බලනවා. ක්‍රියාපද තියෙනවද බලනවා. ඒව බල බල යන්න ඕනේ. හරිද? මෙන්න ක්‍රියාව කරන්නෙක් ඉන්නවා. ක්‍රියාව කරන්නෙක් ඉන්නවා. ඊට පස්සේ මෙන්න මේ ඉතුරු ඒවා තියෙනවා. object. හරිද? object තියෙනවා. object තියෙනවා. මේ ඉතිරි rest එක තියෙනවා. ඉතිරි කෑලිය object එකයි ඔක්කොම ටික තියෙනවා මේක ඇතුලේ. එතකොට ඔයාලා කියන්නේ මේක ක්‍රියාපදයක් නේ කියලා. do කියනවා කියන්නේ. බෑනේ එක ගන්න. මොකද මේ කතාව සම්පූර්ණයෙන්ම අතීතයි. do කියන එක ගන්නවා නම් do කියන එක අතීත වෙලා තියෙන්න ඕනේ. අතීත වෙලා නැහැනේ. ඒ කියන්නේ මේක නෙමෙයි ක්‍රියාපද. do එකේ අතීත version එක මොකද්ද? did. මෙතන තියෙන්නේ did නෙමෙයිනේ. do කියලා තියෙන්නේ. එතකොට මේක නෙමෙයි මේකේ ක්‍රියාපද. මේකට අදාළ ක්‍රියාපදේ අපි හොයාගන්න. හරිද? මෙතන අඩු මොකක්ද? ක්‍රියාපදේ. අපි ඉස්සෙල්ලා හොයාගත්තා ක්‍රියාපද දෙකයි තියෙන්නේ. persuaded කියලා එකක් තිබ්බා. I loved කියලා තිබුණා. හරිද? දැන් ඔයගොල්ලන්ට පේනව නේද මේ ඡේදෙ තිබුණේ එයා ආස දේවල් ගැන කියන්නේ කියලා. හරිද? ආස දේවල් ගැන කියන්නේ. එයාගේ දියුණුව ගැන ඒ කියන්නේ. ආන් එතකොට ඔයගොල්ලන්ට ඔළුවට නිකම්ම එනවා. හරිද? නිකම්ම එනවා. මෙතනට ගන්න වෙන්නේ loved කියලා. ඔළුවට නිකම්ම එනවා. හරිද? එතකොට හත්වෙනි එකට එන්නේ loud. එහෙනම් අර උඩ අපි මේ ක්‍රියාපද දෙක ආයෙත් පාවිච්චි කරන්න උනා නේද උඩ වාක්‍යයට මේ 5යි 6ටයි මේ ඔප්ෂන් දෙක ආව නේද? මේකට අපි loud දැම්ම කියන්නේ අර උඩ එකන මොකක්ද ඉතුරු වෙන්නේ එහෙනම්? persuade. මේ කියන්නේ ඒක 5 නේද? ඔව්. පස්වෙනි එකට එන්නේ persuade. ඔව්. එකක් දාගත්තා නම් අනික ඉතුරු වෙනවා ඉබේම. persuade. right? හත්වෙනි එකට එන්නේ loud. පස්වෙනි එකට එන්නේ persuade. අපි 6 වෙනි එක හොයමු. 6 වෙනි එක ඉස්සරහදී හම්බෙයි. මට කියන්න මෙතන උත්තර අපි හොයාගත්ත විදිහ හරියට තේරුණාද? සම්පූර්ණයෙන්ම තේරුණාද කියන්නේ? තේරුණා සර්. කියන්නේ සර් මේ මෙහාට ගොරවනවා මේ සර් රෙකෝඩින් එක දානවද? මම දානවා YouTube එකේ. ඔව් තව ළමයට සමාධියක් කරලා එච්චරම කරවන්නෙත් නෑ. තව ටිකක් ඉන්න පුළුවන් ඒ. පුළුවන් ගන්න ඉන්නකෝ. හරි මම රෙකෝඩින් දාන්න. පුළුවන් වෙලා ඉන්න. හරි. මේ රෙකෝඩින් එක YouTube එකේ දානවා. ඉතින් බලන්න. හරි. කාව්‍ය තේරුණාද උත්තරේ ගත්ත හැටි?
තේරුණා සර්. තේරුණානේ. එතකොට සමාධි තේරුණා සර්. right. අපි එන හිමින් සැරේ අනිත් ඒවාත් කරමු. Good. He enjoyed reading right. He enjoyed reading. It was Siba he loved to do experiment එක හොයාගත්තා. හරි? ඒක හොයාගත්තා. ඊට පස්සේ තියෙනවා when his Tanak was older he invented his Tanak phonograph and the light his Tanak කියලා තියෙනවා. right? මෙහෙම තියෙනවා. when his Tanak was older he invented his Tanak phonograph and the light. හරි. මේකේ උත්තර ටික හොයන්න තියෙනවා. මේක කීයද 8. 8නේ. 8. මේක 9. මේක 10. ඔය තමයි හොයන්න තියෙන්නේ. right? එතකොට මං කිව්වා ක්‍රියාපදයක වාක්‍යයක් ගත්තොත් වාක්‍යයක ක්‍රියාව කරන්නේ ක්‍රියාපදයක් අන් එහෙම ඒ පිළිවෙලට යන්නේ. ඒ පිළිවෙලට යන්නේ. හරිද? එතකොට මේක වෙනම වාක්‍යයනේ when he was old මෙහෙමයි. මේ වාක්‍ය ගත්තොත් හරිද? වාක්‍ය වර්ග ගත්තොත් වාක්‍ය වර්ග තියෙනවා කොටස් දෙකක්. tenses ගත්තොත් මම වෙනම කියලා දෙන්න. tenses ගත්තොත් කොටස් දෙකක් තියෙනවා. හරිද? කොටස් දෙකක් තියෙනවා. ක්‍රියාවක් රහිත ඊට පස්සේ තියෙනවා ක්‍රියාවක් සහිත. ක්‍රියාවක් රහිත ක්‍රියාවක් සහිත වාක්‍ය තියෙනවා. ක්‍රියාවක් සහිත වාක්‍ය කියන්නේ අර මම උගන්වන්නේ present tense present continuous හරිද? past tense past continuous ගාව ඔය තියෙන්නේ. ඒව තමයි ක්‍රියාවක්. ඒකේ කියන්නේ ඒකේ ක්‍රියාවක් වෙනවනේ නේද? ඔහු පාසල් යනවා. හරිද? ආන් ඒ වගේ ඒවා. එතකොට ක්‍රියාවක් නැති වාක්‍ය කියන්නේ මොනවද? ක්‍රියාවක් නැති වාක්‍ය කියන්නේ අර there is there දාලා අපි වාක්‍ය ලිව්වේ. there is ඊට පස්සේ අර just like එකෙන් වාක්‍ය ලිව්වම මතකද? free room එක. just like a dog ඒවත් වාක්‍යනේ. ඒ වුණාට ඒ වගේ ක්‍රියාවක් වෙන්නේ නැහැ. ආයෙ දෙනවා my name is කියලා තමන්ගේ නම කියනවා. my name is කියලා නම කියන එක. ඒව වාක්‍යනේ. ඒව වාක්‍ය වුණාට ඒ වගේ ක්‍රියාවක් වෙන්නේ නැහනේ. ආන් එහෙම ಜಾති දෙකක් තියෙනවා tenses වල. මෙන්න මේ when
කියලා ස්ථානක් තියෙන එක මෙන්න මේ ක්‍රියාවක් නැති වර්ගයට අයිති වෙනවා. ක්‍රියාවක් නැති වර්ගය. දැන් ක්‍රියාවක් නැති වර්ගය වුණත් පිළිවෙලක් තියෙනවා. පිළිවෙලක් තියෙනවා. හරිද? ඒ පිළිවෙලට අනුව මේකේ අඩු සබ්ජෙක්ට් එක. සබ්ජෙක්ට් එකක් අඩුයි. රයිට්? සබ්ජෙක්ට් එකක් අඩුයි. සබ්ජෙක්ට් එකක් අඩු නම් මෙතනට එන්න ඕනේ මොකක්ද? සබ්ජෙක්ට් noun එක. සබ්ජෙක්ට් noun එක. එතකොට මෙතන noun එක කෙලින්ම හොයාගන්න පුළුවන්. මෙතන මේ ඊළඟට තියනවා නේද? he කියලා දාලා. මෙතන he කියලා තියෙනවා නම් ඒ කියන්නේ තෝමස් ගැන නේද? තෝමස් අල්වා එඩිසන් ගැන he කියන්නේ he invented කියන්නේ ඔහු නිපදවුවා. නව නිපැයුම් කරනවට තමයි invent කරනවා කියන්නේ. හරිද? එතකොට මේ he කියන්නේ මෙතන මේ he කියලා කියන්නේ අදහස් කරන්නේ තෝමස් අල්වා එඩිසන් ගැනනේ. හරිද? තෝමස් අල්වා එඩිසන්ට දාලා නාම පද මොනවද? තෝමස් අල්වා එඩිසන්ට අපිට කිව්වේ තෝමස් නැත්නම් එඩිසන්. හරිද? ආන්වම එකක්. එහෙම නැත්නම් හීම කියන්නත් පුළුවන්. ඔහු කියලා කියන්නත් පුළුවන්. ඊට බොක්ස් එක බලන්න. බොක්ස් එක බලුවාම මේක තෝමස් කියන වචනේ තියෙනවද? නැහැ. එඩිසන් නැහැ. he කියලා තියෙනවා. he කියලා තියෙනවා. ඒ කියන්නේ ළමයි මෙතනටත් එන්නේ හීම තමයි. අටවෙනි එකට එන්නේ he. right? අටවෙනි එකට එන්නේ he. අංක 8ට එන්නේ he. හරි. ඊළඟ එක. when he was older. යා වයසට යනකොට he invented. ඔහු නිපදවුවා. මොකද්ද නිපදවුවේ? ස්ථානක් තියෙනවා, පොනෝග්‍රාෆ් තියෙනවා, and තියෙනවා. the light දාලා තියෙනවා. ඇයි මේ the light කියලා the දාලා තියෙන්නේ? invent කරන්නේ ළමයි මෙච්චර කාලෙකට ලෝකේ නොතිබුණ දෙයක්. ඒ කියන්නේ ඒක තියෙන්නේ ඒ වෙලාවේ එයා ගාව විතරයි. ආන් ඒක නිසා the දානවා. මතකද? ලෝකෙටම එක ඉරක් තියෙන හින්දා the sun කියලා. ලෝකෙටම එක පෘථිවියක් තියෙන හින්දා අන් ඒ වගේ ලෝකෙටම තියෙන්නේ එකයි නම් the දාන්න ඕනේ. the දාන්න තවත් අවස්ථාවක් ඔය. හරිද? the දාන්න ඕනේ. එතකොට මෙන්න මෙයා මේ සොයාගත්ත දේවල් මොනවා වුණත් ඒ දේවල් ඊට කලින් තිබිලා නැහැනේ ලෝකේ. එයා තමයි ඒක මුලින්ම හොයාගත්තේ. එයා මුලින්ම හොයාගත්ත නිසා එම නාමපද ඉදිරියෙන් the දැමීම අනිවාර්ය වෙයි. ඒ කියන්නේ මෙන්න මේ නාමපදයට කලින් එන්න ඕනේ. නාමපදයකට කලින් එන්න ඕනේ මොනවද මං කිව්වේ? ආයෙත් ලියන්නම්කො බෝඩ් එකේ. නාමපදයකට කලින් එන්න පුළුවන් කිව්වා adjective එක. එහෙම නැත්නම් pronoun එකක්. එහෙම නැත්නම් preposition එකක්. එහෙම නැත්නම් and වලින් එකක්. and වලට කියන්නේ articles කියලා. articles. ඒ articles කියන්නේ මේවට. අව්‍ය පද. articles. right? මේ වගේ එකක් තමයි එන්න ඕනේ. එතකොට ඔයාලා දැක්කා adjective තිබුණේ නෑ box එකේ. සර්වනාම තිබ්බා. හැබැයි අපි සර්වනාම පාවිච්චි කරා. preposition තිබෙන්නේ නැහැ box එකේ. තිබුණාද එකක්. මතකද? the තිබ්බනේ. the තියෙනව නේද? ඒ කියන්නේ මෙතනට එන්නේ මේ නාමපදයකට කලින් එන්නේ the තමයි. හරිද? ඕන් දැන් නාමපද වලට කලින් දාන්න තියෙන ඒවා දාලා ඔක්කොම ඉවරයි. ආයෙ දාන්න නාමපද වලට කලින් දාන්න ඒවා නැහැ. හරිද? නැහැ.
right මට කියන්න පොඩ්ඩක් මම මේකත් කරලම ඉන්නම්කෝ මේකත් කරලා the හරිද ඊට පස්සේ and the light මොනවද තෝමස් අල්වා එඩිසන් හොයාගත්තේ light bulb එක නේ light bulb එක ඒක නම් ඉතින් ඔබ ඇති දෙයක් නෑ light bulb ඒක දන්නවනේ කවුද බල්බ් එක හොයාගත්තේ කියලා හරිද ඒකින්ද මේමයි උත්තරේ එන්නේ 9 වෙනි එක වෙනවද 10 වෙනි එකට එනවා bulb සර් ඔව් 10 වෙනි එකට එන බල්බ්ද ඔව් light bulb light නෑ, bulb නෑ. එක හොයාගත්තේ හා සර් තෝමස් අල්වා හරිනේ එතකොට කාව්‍ය තේරුණාද මේ උත්තර හොයාගත්ත හැටි සර් 8ටයි 9ටයි ආපු උත්තර මොනවාද? පේන්නේ බෝඩ් එක. 8ට ආවේ G 9ට ආවේ ද 10ට ආවේ බල්බ් හරිද හරිනේ හරි සර්. හරි කාව්‍ය තේරුණාද මේ පිළිතුර ආව විදිහ ඒතුත් තේරුණා එක්කම සර් තේරුණානේ සමාධි තේරුණාද ඔව් සර් හරි හරිනේ තේරුණා සර්. right අපි ඉස්සරහට light bulb හරි ඊට පස්සේ ඊළඟට තියෙනවා do you know the ඉස්තනක් තියෙනවා of Edison and the ඉස්තනක් තියෙනවා ප්‍රශ්නාර්ථයක් තියෙනවා do you know the ඉස්තනක් තියෙනවා of Edison and the කියලා හිස්තනක් තියෙන ප්‍රශ්නයක් තියෙනවා එහෙමද කියන්නේ right එහෙම තමයි එඩිසන් කියද්දී ඒක වැරදුන එඩිසන් කියද්දී මේ අපි දාපු නමක් වෙනවා අපි නෙමෙයි උන් තාත්තා දාන්න තියෙනවා ඒක එයාට ආවෙන එක නමන්නේ පළවෙනි එකට අපිට right එතකොට මේකට පිළිතුර හොයාගන්නේ කොහොමද මේ දෙක මේ දෙතනම තියෙන්නේ ආටිකල්ස් දෙකක් ආටිකල්ස් කියන්නේ ආටිකල් කියන්නේ and the ඔය තමයි ආටිකල් හරිද මේ දෙකක්නේ ආටිකල් එකට කලින් මොකද්ද අපි යොදාගන්නේ නාමපදනේ නේද නාමපද තමයි අපි යොදාගන්නේ මෙතනටත් එන්නේ noun එක මෙතනටත් එන්නේ noun එක right නාමපද දෙකක් තමයි එන්නේ එතකොට අර box එකේ තියෙන නාමපද තමයි නාමපද තියෙනවා housekeeper තියෙනවා housekeeper තියෙනවා housekeeper තියෙනවා egg කියලා තියෙනවා story කියලා තියෙනවා bulb ගන්න බෑ විතරයි හරිද ඔච්චරයි තියෙන්නේ
right ඔච්චරයි නාමපද තියෙන්නේ. ඒ කියන්නේ මේ නාමපද තුනෙන් නාමපද දෙකක් මේ ස්ටෑන් දෙකට අපි යොදන්න ඕනේ. හරිද? එතන කොහොමද හරි නාමපදේ හොයාගන්නේ? හරිද? මෙතනදී අහන්නේ ප්‍රශ්නය. මොන වගේ ප්‍රශ්නයක්ද අහන්නේ? මොන වගේ ප්‍රශ්නයක්ද අහන්නේ? මෙතනදී අහන්නේ ඔයා දන්නවද කියලා එඩිසන්ගේ මොකක් හරි සහ ද කියලා තියෙනවා මොකක් හරි. හරිද? ඒ දෙකනේ හොයාගන්න ඕනේ. එතකොට අපිට පල්ලෙහාත් තියෙනවා ඔයගලන්ට පේනවද? one day he asked his කියලා හිස් තැනක් දාන්න. හරිද? එතකොට අපි මෙතනට උත්තර දෙකක් දැම්මහම අපිට ඉතුරු වෙන්නේ and කියන සම්බන්ධකෙයි තවත් නාමපදයකුයිනේ. අන්තිමේට ඉතුරු වෙන්නේ මෙතන නාමපද දෙකක් දැම්මම නාමපදයක් දානවා. කොහොම නාමපදයක් දැම්මා. දාපුවාම ඉතුරු වෙන්නේ and කියන නාමපදේ and එකයි මෙන්න මේ දෙකනේ ඉතුරු වෙන්නේ අපිට. හරිද? ඒක නිසා අපි මේ ඉතුරු වෙලා තියෙන එක සම්පූර්ණයෙන්ම මුළු ඡේදෙම ලියාගමු බෝඩ් එකේ. ඡේදෙටම එකවර උත්තර හොයමු. හරිද? මොකද මේ ඉතුරු වෙලා තියෙන චූටි උත්තර ගානනේ. පොඩි උත්තර ගානක් ඉතුරු වෙලා තියෙන්නේ. අන්න එතකොට. and බෑ කියනවා. ඔහොම එකක් තියෙනවා. ඊට පස්සේ and කියන නාමපදයක් තියෙනවා. and කියලා හිතන දීලා a pan of hot water. කොහමද තියෙන්නේ? හරි. කාව්‍යා මම මේ කරන්න යන වැඩේ පැහැදිලිද ඔයාලට? පැහැදිලි සර්. පැහැදිලිනේ. අර දෙන්න ගිහිල්ලා කමන්නේ මම ඔයාලට කළා ඒගොල්ලන්ට රෙකෝඩ් එක දාන්න ඒගොල්ලන්ට අකුණු ගහනවා කිව්වා. නෑ නෑ. එතකොට මේකට දැන් අපිට දාන්න තියෙන උත්තර 1 2 3 4යි. පිළිතුරු 4යි. තියෙන්නේ පිළිතුරු 4යි. ඒ 4 ගලපලා දාන්න තියෙන්නේ. 4 ගලපලා දාන්න තියෙන්නේ. අපි මේ යට එක බලමු. යට එකේ තියෙන්නේ one day he asked ඔහු කියනවා his කියලා කාට හරි කවුරු හරි පුද්ගලයෙකුට කියන්නේ. පුද්ගලයෙකුට කියනවා to bring an egg කියලා හිස්තැනක් තියෙනවා. pan of hot water. උණු වතුර මොකක් හරි භාජනයක් pan එකක්. හරිද? මෙතන තියෙන්නේ නාමපද දෙකක්. නාමපද දෙකක් සම්බන්ධ කරන්නේ මොකකින්ද? and එකකින්. නාමපද දෙකක් සම්බන්ධ කරන්නේ අපි and එකකින්. ඒ කියන්නේ මෙතන අනිවාර්යෙන් එන්නේ and. හරිද? මේ කාව්‍ය නෝට් එකක් දාගන්න නාමපද දෙක සම්බන්ධ කිරීමේදී and භාවිතා කරයි. හරිද? ඒක තමයි and එක. එතන අපිට තව උත්තර 3 ඉතුරු වෙනවා. උත්තර 3. මෙයා මේ කිසියම් පුද්ගලයෙකුට මෙතෙන්ද උත්තරේ දාන්නේ. කිසියම් පුද්ගලයෙකුට තමයි කියන්නේ. එතන කාට හරි කියනවා නම් එතන තියෙන පුද්ගල නාම බලන්න. පුද්ගල නාම එකයි නේද තියෙන්නේ? housekeeper කියලා තියෙනවා.
හරිද? එතකොට 13ට එනවා house keeper. ඊට පස්සේ 14ට එනවා and. හරිද? ඕන් ඒක හොයාගෙන ඉවරයි. දැන් අපිට තව තියෙන උත්තර දෙකයි නේද? උත්තර දෙකයි දාන්න තියෙන්නේ. හරිද? ඒ දෙක ගලප ගන්න එක මහ දෙයක් නෑ. දැන් මේ අහන්නේ ඔයා දන්නවද නාම පද මොනවද තියෙන්නේ? ස්ටෝරි කියන නාම පදේ තියෙනවා. ආයෙන ඒක. හරිද? මේ නාම පද දෙක විතර ඉතුරු වෙලා තියෙන අපිට. ඉතුරු වෙලා තියෙන උත්තර. එතකොට අපි උත්තර දාලා බලමු. Do you know the egg of Edison? Edison के बिस्तर है क्या? Edison बिस्तर का नहीं कुछ लेने में. हाँ ये तो कहता है. एक निशान में था नहीं था. Sure shot नहीं मारेंगे. Story of Edison and the egg. හරිද? ඊට පස්සේ මෙතන egg එක ගන්න හේතුව මෙන්න මේ යට තියෙනවනේ egg එක ගැන කියලා. To bring an egg කියලා කියනවා නේද? එතකොට මෙතනට එන්නේ egg කියලා තේරෙනවා. මොකක් හරි කතාවක් ගන්න කියන්නේ. ඔන්න ටෙස්ට් 11 සම්පූර්ණයෙන්ම ඉවරයි. කාව්‍යයට පැහැදිලිද මම මේ කරපු දේ? උත්තර හොයාගත්තේ? පැහැදිලි සර්. ඔයාගේ කීයක් හරිද? ඔක්කොම හරි සර්. හරිනේ. right. මම අද අර මේ නෝට් ලියන හැටි උගන්වන්න හිටියේ කොහෙද ළමයි නේ. ඒකෙන්ද අපි තව ප්‍රශ්නයක් කරමුද? කමක් නැද්ද කාව්‍ය? කමක් නැහැ සර්. අනේ. ටෙස්ට් 12. ටෙස්ට් 10. අපි ටෙස්ට් 12 කරමු. ඔයා ටෙස්ට් 12 කරාද කාව්‍ය? කරා සර් ඒක ෂුවර් නැහැ. ඒ කියන්නේ මේ ෂුවර් නැහැ කියන්නේ උත්තර හරියට දන්නේ නැහැ කියලාද? ඔව් සර්. හරි උත්තර ඒක අවුලක් නෑ. ඉතින් පේපර් එක කරන්න විතරයි. ටෙක්නිකල් කම්ප්ලීෂන්. අපි ටෙස්ට් 12 කරමු. Test number 12. මම හිතන්නේ ටෙස්ට් 13 හරි 14 හරි කරාම ඒ දෙක කරාම පේපර් ඉවරයි. ඊට පස්සේ රචනා ප්‍රශ්න මම රචනා ප්‍රශ්න වෙනම ගන්නවා. එතකොට මේක ඉවරයි. අර ඔයා කිව්වා වගේ 2018 පේපරේ ගමු ඊට පස්සේ. ඊට පස්සේ ටෙස්ට් 12. ටෙස්ට් 12 එකේ ඔබ්ජෙක්ටිව් එක. හරිද? ඒ කියන්නේ මේ ප්‍රශ්න හැදීමේ අරමුණ. අරමුණ මොකක්ද? Assess the ability to you to report information correctly. report කරනවා කියන්නේ වාර්තා කරනවා.
information කියන්නේ තොරතුරු. correctly කියන්නේ හරියටම. මේකදී ඇගීමක් කරන්න. හරිද? අගයනවා කිසියම් තොරතුරක් වාර්තා කිරීමේ හැකියාව. මේක වාර්තා කරන්න තියෙන්නේ. කවුරු හරි කියපු දෙයක් අපි තව කෙනෙකුට කියන්නේ කොහොමද? ඒක තමයි ඔයා දැනගන්න ඕනේ. හරි? ඔයා දැනගන්න ඕනේ අන්න ඒ දේ. ඒ දේ. හරි? ටෙක්නික් එක තමයි කම්ප්ලීෂන්. හරි? උත්තර ලියන්න තියෙන්නේ. හිස් තැන් වල පිළිතුරු ලියන්න කම්ප්ලීෂන්. කම්ප්ලීට් කරන්න තියෙන්නේ. Test 12 grammar question එක. Kumar has, sorry, මම ප්‍රශ්න කියවන්න. Kumar has just written from a school trip. කුමාර් පාසලේ ට්‍රිප් එකෙන් ආව විතරයිද? හරිද? හරි. ඊට පස්සේ මේ කුමාර් කියන කෙනා ට්‍රිප් එකක් ගිහිල්ලා. ට්‍රිප් එකක් ගිහිල්ලා මෙයා ගෙදර ආවා විතරයි. ඊට පස්සේ his family members ඔහුගේ පවුලේ අයට wanted to know. wanted කියන්නේ අවශ්‍යයි. අර මේ බැනර්ස් එහෙම ගහලා තියෙන දැකලා තියෙනවද? මේ වචනේ මතකේ තියෙනවා මම මෙහෙම කරන්නේ. wanted කියලා ගහලා මේක ඔය කාගේ හරි පින්තූරයක් අල්ලලා තියෙනවා. හරි. ගස්සන එහෙම ගහලා තියෙන්නේ. කියන්නේ මේ පුද්ගලයා හොයා ගන්න ඕනේ. හොරුන්ගේ එහෙම wanted කියලා අර කාටුන් වල එහෙම තියෙනවා. දැන් නම් එහෙම ගහන්නේ. කාටුන් වල තියෙනවා මම දැකලා තියෙනවා. wanted කියලා ගහලා තියෙනවා. wanted කියන්නේ අවශ්‍යයි. අවශ්‍යයි. His family members wanted to know everything about the trip. trip එක ගැන හැමදේම පවුලේ අයට දැනගන්න ඕන. Given below are the questions they asked. පල්ලෙහා තියෙන්නේ ඒගොල්ලෝ කුමාර්ගෙන් අහපු ප්‍රශ්න. හරිද? ගෙදර ආවම ගෙදර අය අහනවා කොහෙද ගියේ මොනවද කරේ ඒවා. Read the questions and complete the description. Description කියන්නේ විස්තරය. විස්තරය. හරිද? ප්‍රශ්න කියවලා විස්තරය සම්පූර්ණ කරන්න. First time is done for you. පළවෙනි කරවලු තියෙනවා. අපි එහෙනම් මේ කියමු. Father, තාත්තා කියනවා at what time did you come home? At what time did you come home? ඒ කියන්නේ තාත්තට දැනගන්න ඕනේ වෙලා තියෙන්නේ මෙයා ගෙදර ආවේ කීයටද? ගෙදර ආව වෙලාව. ගෙදර ආව වෙලාව. ඊට පස්සේ අම්මා අහනවා son, will you tell us all about the trip? අම්මට දැනගන්න ඕනේ ට්‍රිප් එකේ විස්තර. ට්‍රිප් එකේ විස්තර තමයි අම්මලා දැනගන්න. brother. ඊට පස්සේ මේ සහෝදරය අහනවා මල්ලි what places did you visit? what places did you visit? ඔයා කොහෙද ගියේ? මල්ලිට දැනගන්න ඕනේ වෙලා තියෙන්නේ මෙයා ගියපු places. හරිද? ගියපු තැන්. ඊට පස්සේ වෙනවා have you saved all the photos? ෆොටෝස් එහෙම සේව් කරගත්තද කියලා අහනවා. එතකොට මල්ලිට දැනගන්න ඕනේ වෙනවා ගියපු තැනොයි ෆොටෝ සේව් කරගත්තද කියලා. අම්මට දැනගන්න ඕනේ තියෙන්නේ ට්‍රිප් එකේ ඔක්කොම විස්තර. හරි. ඊට පස්සේ දෙනවා elder sister. අක්කා අහනවා can I join you next year? මට මේ සම්බන්ධ වෙන්න පුළුවන්ද ඔයා එක්ක ලබන අවුරුද්දේ කියලා අහනවා අක්කා. baby sister. පොඩි නංගියා. what have you brought for me? ඔයා මට මොනවද ගෙනාවේ? හරිද? පොඩි නංගියා ඔයා මට මොනවද ගෙනාවේ කියලා. එතකොට මේ එක එක්කෙනාට දැනගන්න ඕනේ දේවල් වෙනස්. මෙන්න මේ description එක අපි පුරවන්න ඕනේ. ඒ එක එක්කෙනාට දැනගන්න ඕනේ දේවල් සහ ඒක වාර්තාකරණය කරන්න තියෙනවා. හරිද? කුමාර්ස් description. පළවෙනි කලන්නේ ඕන් තියෙනවා my father wanted to know at what time I had come home. මේක read across. හරිද?
wanted to know අවශ්‍ය වුණා දැනගන්න at what time මොන වෙලාවටද මං ගෙදර ඇවිල්ලා තිබුණේ කියලා හරිද ඇවිල්ලා තිබුණේ කියලා ඊට පස්සේ තියෙනවා my mother asked me whether I would tell them all about හරි මම දැන් කියලා දෙන්නම් මේක කොහොමද හරවන්නේ කියලා මට කියන කාව්‍යවට ප්‍රශ්නේ තේරුණා තේරුණා සර් තේරුණා right එතකොට ඕකේ දැන් අහනවා නේද කට්ටිය ප්‍රශ්න හරි කට්ටිය එක ප්‍රශ්න අහනවා එක ප්‍රශ්න අහනවා එතකොට ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙන උපකාරක පද වෙනස් ප්‍රශ්න හදනකොට උපකාරක පද පාවිච්චි කරනවා හරිද උපකාරක පද කියන්නේ did you come home කියද්දි මෙන්න මේක උපකාරක පදයක් did you come home මේකේ ක්‍රියාව මොකද්ද come subject එක you මෙන්න මේක උපකාරක පදේ මේකට තමයි උපකාරක පදය කියන්නේ හරිද උපකාරක පදේ ප්‍රශ්නය හදන්න help කරපු එක්කෙනා උපකාරක පදේ right එතකොට මේගොල්ලෝ අහලා තියෙන ප්‍රශ්න වල උපකාරක පද එකිනෙකට වෙනස් හරිද මෙහෙම ප්‍රශ්නයක් ආපුහම ඔයා කරන්න ඕනේ මුලින්ම උපකාරක පද වෙන වෙනම ලියා ගන්න. හරිද? මම මේ පිළිවෙලට කරන්නේ. එතකොට වැඩේ ගන්නට සෙට් වෙනවා. father පාවිච්චි කරලා තියෙන උපකාරක පදේ මොකක්ද? did. එයා ප්‍රශ්නේ අහලා තියෙන්නේ did වලින් නේද? බලන්න. Did you come home කියලා දෙන්නේ. At what time did you come home? මේක තමයි මෙයාගේ උපකාරක පදේ. ඊට පස්සේ අම්මගේ උපකාරක පදේ will නේ. අම්මා අහලා තියෙන ප්‍රශ්නේ will වලින්. Will you tell us all about the trip කියලා. හරිද? ඊට පස්සේ brother අහලා තියෙනවා did වලින් ප්‍රශ්නයක් අහලා තියෙනවා. did වලින් එකක් අහලා තියෙනවා. have වලින් එකක් අහලා තියෙනවා. have you saved කියලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ තියෙනවා අක්කා අහලා තියෙනවා. අක්කා අහලා තියෙනවා can වලින් ප්‍රශ්නයක්. ඊළඟට දෙනවා baby sister කියන්නේ නංගි එයා අහලා තියෙන්නේ have වලින් මේවා තමයි ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙන උපකාරක පද කාව්‍ය මට කියන්න ඔයාලට මේ උපකාරක පද මොනවද කියන්නේ මේ කියලා තේරුණාද? නෑ කාව්‍ය? තේරුණා සර්. තේරුණානේ. ඔයාලට කොහෙන් හරි මේ ප්‍රශ්න පාඩම කරලා තියෙනවද? ප්‍රශ්න සෑදීම ගැන? මේ පාඩම නම් තාම කරේ නෑ. ඒ කියන්නේ කිසිම පන්තියකින් මේ ප්‍රශ්න හදන හැටි කියලා දීලා නැද්ද? නෑ සර්. පොඩි කාලේවත් නෑ නේද? අන් ඒක නියමයක් කරලා තියෙනවා. හරිද? කවන්නේ මම මේ ප්‍රශ්නෙට අදාළව මේ පාඩම කරන්නම්කෝ. හරිද? මේගොල්ලෝ ප්‍රශ්න අහනකොට උපකාරක පද විවිධාකාර උපකාරක පද පාවිච්චි කරලා තියෙනවා. එතකොට මේක ලියන්න ඕනේ
reported speech එක. ඒ කියන්නේ මේගොල්ලෝ කිව්ව දේ අපි තව කෙනෙකුට වාර්තා කරන්න තමයි තියෙන්නේ. මෙයාලා අහව දේවල් වාර්තා කිරීමක් තමයි තියෙන්නේ. මේක ටිකක් ගැඹුරු පාඩමක්. ගැඹුරු පාඩමක් වුණත් මම ඒක කෙටියෙන් කියලා දෙන්න. හරිද? මොකද මේ ගැඹුරු පාඩම කරන්න කියොත් මට පේපර් එක කරන්න වෙන්නේ නැහැ. මේක පේපර් ක්ලාස් එකක්. අන්න ඒක නිසා මම ගැඹුරු පාඩම තේරුම් ගන්න පුළුවන් වෙන කෙටියෙන් කියලා දෙන්න. right? අපි මේ කියපු දෙයක් තවත් කෙනෙකුට කියන්නේ කොහොමද? කියන්නේ කොහොමද? හරිද? මම මෙහෙම කියන්නේ. මගෙන් අහනවා මං හිතමුකෝ හරි යාළුවෙක් අහනවා මෙහෙම. යාළුවෙක් මගෙන් අහනවා උඹ අද ඉස්කෝලේ යනවද කියලා. උඹ අද ඉස්කෝලේ යනවද කියලා අහනවා. අද අහනවා. හරිද? උඹ අද ඉස්කෝලේ යනවද කියලා අද අහනවා මගේ. ඊට පස්සේ මං අද ඉස්කෝලේ ගිහිල්ලා ගෙදර ඇවිල්ලා ආය මේ ඊට පහුවදා ඉස්කෝලේ යනවා. ඊට පහුවදා ඉස්කෝලේ ගියාම තව යාළුවෙක් මගෙන් අහනවා අර මොනවද ඊයේ උදේ අහුවෙ උඹගෙන්. ඒතර මං කියන්නේ ඌ අහන්නේ ඌ හැවේ මං ඉස්කෝලේ ගියාද කියලා. හරිද? ඒ කියන්නේ අපි ප්‍රශ්නයක් අහන්නේ වර්තමාන කාලෙන් නම් ඒක අපි තව කෙනෙකුට report කරන්නේ අතීත කාලෙන්. හරිද? ඒ කියන්නේ මෙන්න මේ උපකාරක පද තියෙනවා. උපකාරක පද අතීත කරලා තමයි අපි ඒක තව කෙනෙකුට කියන්නේ. ඒක තේරුණාද කාව්‍ය? ඔව් සර්. ඕනේ right. තේරුම් නැත්තම් කියන්න. හරිද? ඔයාට වාසි. ඔයා විතරනේ ඉන්නේ. ඒක නිසා. මේක ටිකක් ගැඹුරු පාඩම. reported speech. හරිද? ගැඹුරු පාඩම නේ. හරි. සෙල්ලන්නේ ඕලෙවල් පේපර් එකේ ඉස්සරහට යන්න reported speech, indirect speech, direct speech ඒ වගේ ඒවා ගොඩක් ඒවා එනවා. හරි? එතකොට මේක අපි තවත් කෙනෙකුට කියනකොට අපි භාවිතා කරන්න ඕනේ මෙන්න මේ උපකාරක පද තවත් අතීත කරන්න ඕනේ. උපකාරක පද තවත් අතීත කරන්න. ඒ කිව්වේ මොකද්ද? උපකාරක පද අතීත කරන. උපකාරක පද අතීත කරන. හරිද? උපකාරක පදය කියන්නේ do කියලා උපකාරක පද තියෙනවා, will තියෙනවා, දැන් මේ තියෙන can තියෙනවා. මේ වර්තමාන කාල මේක තව අතීත කරන්නේ කොහොමද? do එක අතීත වුණාම did වෙනවා. will එක තව අතීත වුණාම would වෙනවා. can එක අතීත වුණාම could වෙනවා. මේවා තමයි මේවා අතීත වෙනවා කියන්නේ. හරිද? උපකාරක පද අතීත කරන. උපකාරක පද අතීත වීම සම්බන්ධයෙන් ඔයාලට පැහැදිලිද කාව්‍ය? පැහැදිලි සර්. පැහැදිලිනේ. මේ can could ඒවා will would ඒවා කොහෙද හරි කරලා තියෙනවද? ඉස්කෝලේ කරලා තියෙනවා සර්. කරලානේ. හරි. කරලා තියෙනවා නම් හොඳයි. හරිද? එතකොට did එක අතීත වුණාම වෙන්නේ had වෙනවා. did එකේ තවත් අතීත version එක තමයි had කියන්නේ. will එකේ අතීත version එක තමයි would කියන්නේ. මෙතන මේ did have කියලා දෙකම තියෙනවනේ උපකාරක පද. did එකේ අතීත එක මොකද්ද? had. have එකේ අතීත එකත් had.
හරිද? හරිනේ. මේ දෙකම සමානයි. හරිද? can එකේ අතීත version එක could. මම මේ කියන්නේ උපකාරක පදේ. උපකාරක පදේ. ඊළඟට have එකේ had. ඕව තමා මේ එක එක්කෙනාට අදාළ උපකාරක පදවල අතීත version එක. අපි මේක report කරනකොට මෙන්න මේ list එක තමයි පාවිච්චි කරන්න ඕනේ. හරිද? දැන් ඔයාලට පේනවා මේක ඔය තියෙන්නේ wanted to know what time කියලා තියෙනවා. ඔයා ගාව පේපරේ තියෙනවද? කව්‍ය? තියෙනවා සර්. තියෙනවා. ඒක බලා ගන්න. ඕම් බලා ගන්න. My father wanted to know කියලා තියෙනවා. At what time I had දැක්කද? I had come home. did වෙනකොට had එක පාවිච්චි කරලා report කරලා තියෙනවා. මේකේ ගැටලුව තියෙන්නේ මේකයි. මේ ටෙක්නික් එක තමයි ඔළුවේ තියෙන්න ඕනේ. හරිද? උපකාරක පදේ අතීත වෙන උපකාරක පද ටික දැනගන්න ඕනේ සහ මේ වාක්‍ය හදා ගැනීම පොඩ්ඩක් දැනගන්න ඕනේ. හරිද? වාක්‍ය හදාගන්න එක පොඩ්ඩක් දැනගන්න ඕනේ. හරි. මේවා සිම්පල්. වැඩේ සිම්පල්. හරිද? ඊට පස්සේ තියෙනවා mother asked ඇහුවා me whether I them all about the trip. හරි. weather කියන්නේ මොකක්ද? weather කියන්නේ මොකක්ද? හරි. weather කියන්නේ මොකක්ද කියලා බලමු. weather කියන්නේ පුළුවන්ද බැරිද? whether I can. හරිද? ඒ කියන්නේ ඒක දෝලනයක් වෙන්නේ. හරිද? whether I go යනවද නැද්ද? යනවද නැද්ද? whether I go, whether I eat කනවද නැද්ද? කනවද නැද්ද? weather කියන්නේ එහෙම. හරිද? එතකොට පළවෙනි එක තියෙන්නේ මෙහෙම. මම ඒක ලියලාම කරන්නම්කෝ. ලියලාම කරන්න. පළවෙනි හිස්තැන තියෙන්නේ mother asked me whether උපකාරක පද මෙහෙම තියාගමු ලිස්ට් එක. whether mother asked me whether I කියලා දෙනවා. them කියන්නේ ඔවුන්ට all about the trip. හරි. එතකොට මේකේ පිළිතුර එන්න ඕනේ. අම්මා දැන් අහන ප්‍රශ්නේ බලන්න. අම්මා අහන්නේ son, will you tell us about the trip? Will you tell us about the trip? හරි. එතකොට ඔයා ඒකට උත්තරේ දෙන්නේ කොහොමද? ඔයා ඒකට උත්තරේ දෙන්නේ ඔයාගෙන් මේ වෙලාවේ ඇහුවොත් I will දාලා නේද දෙන්නේ උත්තරේ? I will tell all about the trip. කොහොමනේ අපි අර අම්මා අහන ප්‍රශ්නෙට උත්තර දෙන්නේ? ප්‍රශ්නෙට උත්තර දෙන්නේ කොහොමනේ අපි? හරිද? කොහොමනේ? එතකොට මං කිව්වා මෙන්න මේ will එකට ඒක රිපෝටඩ් කරද්දී උපකාරක පදේ අතීත කරන්න ඕනේ කියලා. ඒ අනුව අපි පාවිච්චි කරන්නේ would එක. ඒ කියන්නේ ඒක අපි තවත් කෙනෙකුට කියන්නේ I would tell about the trip. ඒ කියන්නේ අපි මේක තව කෙනෙකුට කියන්නේ මෙහෙමනේ I would දාලා.
ඒ කියන්නේ මේකට පිළිතුර වශයෙන් ලියන්නේ I would tell කියලා ඉන්නේ. එහෙම ආවේ ඇයි? අර අම්මා අහන ප්‍රශ්නේ බලන්න. මේ අම්මා අහන ප්‍රශ්නේ උත්තරේ දෙන්නේ අපි මෙහෙමනේ. I will tell about the trip නේ. අපි ඒක තවත් අතීත කරනවා. තවත් අතීත කරගුවාම උපකාරක පදේ විතරක් අතීත කරාම ඇති. උපකාරක පදේ will එකනේ. will එක අතීත වුණාම වෙන්නේ would. හරිද? එතකොට I would tell about the trip. කාව්‍ය එක පැහැදිලිද? ඒක ආව හැටි. පැහැදිලි සර්. පැහැදිලිනේ. right. ඒ කියන්නේ පළවෙනි ස්ථානේ I would tell. වාගේ දෙවෙනි එක හරියද? පළවෙනි ස්ථාන ඒක වැරදි සර්. වැරදිනේ. ඔය මොකක්ද දැම්මේ? පැන්සලේ ලියලා තිබ්බේ සර් මම මැක්කුවා. right. මකන්න එපා. මට කියන්න දැන් මේකට පිළිතුර මං ගත්ත විදිහ වලට පැහැදිලිද? ඔව්නේ. පැහැදිලි නැත්නම් මට කියන්න ඕනේ. නැත්නම් අපරාධෙන් මේකයි. ඊළඟ එක my brother asked me what කියලා දෙනවා places කියලා හරියන්නේ උත්තර කටින් පයින්නවා my brother asked me what ස්තනක් තියෙනවා and whether I ස්තනක් තියෙනවා saved all the products කියලා දෙනවා හරිද මෙහෙමද මේ මගුල මට තේරුනේ නැහැ ප්‍රශ්නේ my brother asked me what කියලා දෙනවා ස්ථානක් තියෙනවා and whether I කියලා නැවත ස්ථානක් තියෙනවා all the photos හරිද ඊට පස්සේ අපි පේපරේ අරගෙන පේපරේ තියෙන ප්‍රශ්නේ දිහා බලනවා හරිද පේපරේ තියෙන ප්‍රශ්න දිහා බලනවා දැන් මේ තියෙන්නේ මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මොකක්ද right ප්‍රශ්නේ තියෙන්නේ මොකක්ද කියලා බලමු මෙහෙමනේ ප්‍රශ්නේ තියෙන්නේ brother ඉස්සල්ලාම අහන පළවෙනි ප්‍රශ්නේ මොකක්ද brother අහන පළවෙනි ප්‍රශ්නේ ඇවිල්ලා what places did you visit ඔහමනේ brother ප්‍රශ්නේ අහන්නේ නේද ඔහම තමයි brother ප්‍රශ්නේ අහන්නේ එතකොට මේක රිපෝට් කරනකොට අපි ඒක කඩන කොටස් දෙකකට මෙන්න මේ වගේ ටිකක් මේ උපකාරක පදේට කලින් කෑල්ලක් තියෙනකොට what places කියලා එකක් තියෙන්නේ ආන් ඒක වෙනම කඩලා ගන්නවා මෙතනින් කඩනවා what places වෙනම ගන්න හරිද එතකොට අපි ඒක රිපෝට් කරනකොටත්
අපි ඒක report කරනකොටත් අපි ඒක report කරනකොටත් කරන්නේ ඉස්සල්ලාම මෙන්න මේ කොටස ලියන. what places කියලා ලියන. දැන් මේ තියෙන්නේ what කියලා ලියලා තියෙනවා. ask me what කියලා ලියලා තියෙනවා. ඒ කියන්නේ එනවා මෙතන places කියලා. places කියලා එනවා. හරිද? ඊට පස්සේ මෙන්න මේ උපකාරක පදේ තියෙන මෙතන එක. එතනින් පැනලා මේ පැත්ත මේ did you visit කියන එක. ඒක වෙනම ගන්න. ඒක වෙනම ගන්න. ඒක වෙනම ගන්න. did you visit? හරිද? ඒ කියන්නේ ඔයා නරඹන්න ගියාද කියලා අහන. අතීත ප්‍රශ්නය. අතීත ප්‍රශ්නයකට අපි උත්තරේ දෙන්නේ අතීතෙන්නේ I visited. උත්තරේ ඕන් ඈ. I visited කියලා තමයි උත්තරේ එන්නේ. right? එතකොට මේක අපි තව කෙනෙකුට report කරන්න බෑ. report කරනකොට I had visited වෙනවා. I had visited උනේ did එකේ අතීත version එක had. හරිද? ඒ කියන්නේ places I had visited. කාව්‍ය ඔයාට පැහැදිලිද මම මේ දෙවෙනි එකට පිළිතුර ගත්ත විදිය සහ ඔයාට දැන් උත්තරයක් හදාගන්න පුළුවන්? පුළුවන් සර් පැහැදිලි. තේරුණානේ? හරි. ඊළඟ එක. මේ අහන පළවෙනි ප්‍රශ්නේ report කරා අපි. හරිද? ප්‍රද අහන ඊළඟ ප්‍රශ්නේ මොකද්ද බලමු. ප්‍රද අහන ඊළඟ ප්‍රශ්නේ. brother අහනවා ඊළඟ ප්‍රශ්නේ බලන්න. have you saved all the photos කියලා අහනවා. have you saved all the photos? ඔහොම ප්‍රශ්නයක් අහන brother දෙවෙනියට අහන ප්‍රශ්නේ. හරිද? මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්නේ මෙහෙමනේ. I have saved all the photos. මේකට උත්තරේ අපි දෙන්නේ මෙහෙමනේ. හරිනේ? මේකට අපි උත්තරේ දෙන්නේ මෙහෙම. මෙහෙමයි උත්තරේ දෙන්නේ. අන්න එතකොට මේක අපි තව කෙනෙකුට report කරන්න බෑ. අර distribution එකේ කරන report කරන එක වාර්තාකරණයනේ. එතකොට මේ have එකේ උපකාරක පද තව අතීත වෙද්දී මොකක්ද අපි ගන්නවා කියන්නේ? මෙන්න had එක. I තවත් අතීත වෙනවා. had saved all the right? ඒ කියන්නේ මෙතන තියෙනවා වේද I කියලා. මෙතනට වේද I had saved කියලා දැම්මම ඇති. මේ අනික් කැලේ ටික මේ පේපරේ දීලා තියෙනවා all the photos තියෙනවා පේපරේම. වේද I කියන එකක් තියෙනවා. ඒ කියන්නේ දෙවෙනි එකට එන්නේ places I had visited. තුන්වෙනි එකට එන්නේ had saved. දෙවෙනි එකට එන්නේ places I had visited. තුන්වෙනි එකට එන්නේ
had saved. කාව්‍ය පැහැදිලිද පිළිතුරු දෙක? පැහැදිලි සර්. ඔයා ඒක හරිද? නෑ සර් දැන් පැහැදිලි. හරි. ආය ප්‍රශ්නයක් ආවොත් තනියම ලියා ගන්න පුළුවන් නේද? පුළුවන් සර්. right. ඊළඟ එක. පුළුවන් ද බැරිද කියලා ප්‍රශ්නයක් අහනවා නම් ඉස්සෙල්ලාම වෙද දාලා ලියන්න ඕනේ. අර වෙද ඇහුවේ නෑ මේ කරාද නැද්ද කියලා වගේ. එහෙම අහනකොට වෙද දාලා අර ඉතුරු කෑල්ල ලියන්න ඕනේ. උපකාර පදෙත් එක්ක එන කෑල්ල. හරිනේ? ඊළඟ එක. My elder sister asked this Tanak join me the following year. Following year. Next එක next year කියලානේ තියෙන්නේ. අර අක්කා අහන්නේ next year කියලා. හරිද? ඒක report කරද්දී following year කියලා. වාර්තාකරණය. එයා කිව්ව එක following year. හරිද? මතු දක්වන. right? ඊළඟ එකේ තියෙන්නේ my elder sister asked. My elder sister asked. Join me the following year. කොහොමද යන්නේ? කොහොමද දෙන්නේ හිතන්න? හරි. අක්කා අහන ප්‍රශ්නේ බලමු. අක්කා අහන්නේ can I join you next year කියලා. can නම් උපකාරක පදයේ අතීත වුණා මොකද කාවෙන්නේ? මට ඒක කියන්න උපකාරක පදයේ අතීත කරලා උත්තරේ කියන්න. can I join you next year කියන්නේ? could. ඔව්. උත්තරේ කියන්න මට අතීත කරලා සම්පූර්ණ වාක්‍යය. Whether could you join me the following year? Whether could you join me the following year? හරි. මම මේක කියලා දෙන්නම් කොහොමද කරන්නේ කියලා. ඒකේ පොඩි අවුලක් තියෙනවා. අක්කා ප්‍රශ්නේ අහන්නේ මෙහෙමනේ. Can you join me can you නෙමෙයි can I නේ. Can I join me නෙමෙයිනේ. Join you next year. Can I join you next year? මටත් එන්න පුළුවන්ද ලබන අවුරුද්ද කියලා අහන්නේ. අපි උත්තරේ දෙන්නේ අක්කනේ අහන්නේ. You can join අහන්නේ මගෙන්නේ. හරිද? I can join you. මට ඔයත් එක්ක සම්බන්ධ වෙනවා නන්නේ. එතකොට අපි උත්තරේ කියන්නේ you can join me next year. මොහොනේ උත්තරේ කියන්නේ? අපි අක්කට කියනවා ඔයාට පුළුවන් ලබන අවුරුද්දේ මාත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. එතකොට අපි මේක report කරන්නේ කොහොමද? report කරන්නේ කොහොමද? ආන් ඒක බලමු. report කරන්නේ simple. හරිද? simple වැඩක් තියෙන්නේ. report කරන්නේ මෙන්න මෙහෙම. අපි මේක තව කෙනෙකුට කියන්නේ කොහොමද? හරිද? අක්කට කිව්වේනේ අක්කනේ. එතකොට u එක she වෙනවා. she වෙනවා. ඇයි she වෙන්නේ? අපි මේක තව කෙනෙකුට කියන්නේ. she
මේ can එක තවත් අතීත වුණාම මොකක්ද දෙන්නේ could me එක මීමනේ හරිද අපි තව කෙනෙකුට කියන්නේ මගෙන් ඇහුවා කියලානේ හරිද එතකොට next එක තවත් අතීත වුණාම මොකක්ද දෙන්නේ following මම අර ලියලා පෙන්නන්නේ following here එතකොට එයා අහන්නේ පුළුවන්ද බැරිද හරිද ඇද්ද නැද්ද කියන එක දෝලනයක් නේ ආන් එතකොට ඒකින්ද මෙතන වේද දාන්න ඕනේ ඉස්සල්ලා වේද දාලා මේක ලියන්න හරිද කාව්‍ය ඔයාලට පැහැදිලිද මේ මෙතන වුණද ඔව් සර්. ඔව්නේ රයිට් තේරුම් නැත්තම් මට කියන්න ඕනේ මට මේක තව විදිහකට ඕන කියලා දෙන්න පුළුවන් ආ එතකට අපි කියන්නේ අපි මෙතන පිළිතුර ලියන්නේ ආද්ද පුළුවන්ද බැරිද ඇද්ද නැද්ද කියන එක අතර දෝලනයක් නේ ඒකින්ද මුලින්ම දානවා වේද වේද කියලා අහනවා හරිද වේද ඊට පස්සේ ප්‍රශ්නේ අර අපි හදාගත්තේ she could join me the following year දැක්කනේ whether she could කියලා විතරයි එතනට එන්නේ හරි පස්සේ එක කරන්නේ පහද ඔව් පහ තමයි සර්. පස්සේ එක කරන්නේ whether she could තේරුණාද තේරුණා සර්. right අපි ඊළඟට ඊළඟ එක නම් ලේසි. ඊළඟ එකේ ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමයි. My baby sister wanted to know ඉස්තනක් brought for her. මොකද තියෙන්නේ? බේබි සිස්ටර් ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? නංගි අහන්නේ චූටි නංගි බේබි සිස්ටර් කියන්නේ පොඩි නංගි. අහන ප්‍රශ්නේ මොකද්ද? එයා අහනවා ඔයා මොනවද මට ගෙනල්ලා දෙන්නේ? What have you brought? brought. අතීත වෙනදී. For me කියලා. එතකොට එතන ඔයා හිටියනම් ඔයා උත්තරේ දෙන්නේ I have brought for you කියලා ගෙනාව දෙය කියනවනේ. ගෙනාව දෙය කියනවා. එතකොට මේක දැන් අපි තව මේක මෙතන ලියන්නේ report එකක් නේ. report එක වෙනකොට අපි ලියනවා I my මමමයි මේ have එක අතීත වෙද්දී had වෙනවා මේක brought my for එක එනවා for you නෙමෙයි
you නෙමෙයි. අපි තව කෙනෙකුට කියන්නේ her කියලානේ. ඇය. ඇය කියලානේ. නංගිට කියන්නේ ඇයනේ. ඇය. For her. For her. හරිද? For her. හැබැයි මෙතනදී ප්‍රශ්න පදයක් නංගි පාවිච්චි කරනවා what කියලා. අන්න ඒ what එක මුලට දාන්න ඕන. මෙතන මේ ප්‍රශ්න පදේ තියෙනවා. හරි? right. දැන් අපිට ලියන්න තියෙන්නේ. දැන් ලියන්න තියෙන්නේ මෙන්න මේක විතරයි. ඔක තමයි අපේ පිළිතුර. My baby sister wanted to know what I had brought for her. කාව්‍ය පැහැදිලිද? පැහැදිලි සර්. දැන් මේ වගේ ප්‍රශ්නයක් ආයෙ આવොත් ඔයාලට ලියා ගන්න පුළුවන්ද තනියම? පුළුවන් සර්. පුළුවන් නේ. right. එහෙමනම් ටයිම් එක හරි. තව විනාඩි 15කුත් තියෙනවා. තව ප්‍රශ්නයක් කරන්න වෙලාවකුත් නැහැනේ. කට්ටියක් නැහැනේ. ඒක නිසා අදට අපි නවත්තමු. නැවත අපි එහෙනම් ලබන මට ලබන සෙන්සුරාදා බෑ. ලබන සෙන්සුරාදා බැරි නිසා මම ටයිම් එකක් ඕගලන්ට මැසේජ් එකක් දාන්න. දාලා ඕගලන්ට ටයිම් එක පුළුවන් ද බැරිද කියලා මට කියන්න. හරි. එහෙමනම් ඊළඟ ටෙස්ට් එකෙන් ආයෙ හම්බෙමු. මම ලබන සතිය අනිවාර්යෙන් කරන්නම් කට්ටිය ඉන්න වෙලාවක් දවල් වෙලාවක් දාගෙන දවල් හරි උදේ වෙලාවක් හරි දාගෙන නෝට් රයිටින් එක කරලා ඉවර කරන්න. ඒක වැදගත්. ලකුණු 5ක් තියෙනවා ඒක අනිවාර්යයි. හරි. එහෙමනම් ඊළඟ ටෙස්ට් එකෙන් හම්බෙමු.